මම මේක මගනවා. පෝර්ට්ෆෝලියෝ එක අපි expected return එක calculate කරමු. පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ assets combination වල එකතුවක්. හිතන්න සිංහලෙන් කියනවා ආයෙන කලබක් කියලා. හරි. හිතන්න A, B සහ C සහ D කියලා assets වර්ග හතරක් තියෙනවා. financial assets වර්ග හතරක් තියෙනවා. A, B, C සහ D කියලා. ඔය A, B, C සහ D වෙන වෙනම ගන්න නැතුව එකක් විදියට ගත්තොත් ඕකට තමයි කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් කියලා. ඒතර පෝර්ට්ෆෝලියෝ එකක් තුල තියෙන්න පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් treasury bills, treasury bonds, common stock, preferred stock කියන ඔය assets රාශියක එකතුවකට තමයි එකට ගත්තාම අපි පෝර්ට්ෆෝලියෝ එකක් කියලා කියන්නේ. ආයෝජන කලබ. එතකොට මේ පෝර්ට්ෆෝලියෝ එකක් expected return එක අපිට කැල්කුලේට් කරන්න පුළුවන්. එතකොට මම අර ස්ලයිඩ් එකේ දීලා තියෙන ගානෙම පටන් ගන්නවා. එතනේ දීලා තියෙනවා suppose you have 15,000 to invest and you have purchased security in the following amount. What are your portfolio weight in each security? මෙහෙම. හිතන්න මෙහෙම A, B, C සහ D කියලා securities වර්ග හතරක් තියෙනවා. securities වර්ග හතරක් තියෙනවා. අපි මේ securities එකේ amount ඒ කියන්නේ අපි invest කරපු amount එක වෙන වෙනම දීලා තියෙනවා. invest කරපු amount එක වෙන වෙනම දීලා තියෙනවා. A කියන assets එකේ මම වෙනස් කරලා හදන්න මේ ගාන. A කියන assets එකේ අපි invest කරලා තියෙනවා 2000. B කියන assets එකේ අපි invest කරලා තියෙනවා 3000. C කියන assets එකේ අපි invest කරලා තියෙනවා 4000. D කියන assets එකේ invest කරලා තියෙනවා අපි 6000. ඔන්න ඔය විදිහට ඉන්වෙස්ට් කරලා තියෙනවා. මේ ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක ගත්තාම assets හතරේම ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක ගත්තාම අපිට එනවා 15000ක් කියලා. 15000ක් කියලා එනවා. එතකොට අපි පෝර්ට්ෆෝලියෝ එකට යනකොට පෝර්ට්ෆෝලියෝ එකක් සමන්විත වෙන්නේ විවිධ assets වර්ගවල එකතුවකින්. එතකොට පෝර්ට්ෆෝලියෝ එක තුල එක එක assets එකට තියෙන බර තැබීම වෙනස්. එක assets එකට තියෙන බර තැබීම වෙනස්. දැන් ඒ assets එක ගත්තොත් ඒ assets එක තුල පෝර්ට්ෆෝලියෝ එකේ මුළු ඉන්වෙස්ට් එක අපි 15000ක් කරලා තියෙනවා. ඒ 15000න් ඒ assets එක ඒ කියන assets security එක නැත්නම් assets එක මත අපි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ 2000යි. එහෙනම් අපිට ඒ කියන assets එකට අදාළව weight එක කීයද කියලා කැල්කියුලේට් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ කියන assets එකට අදාළ weight එක වෙන්නේ 2000 බෙදන්න ඕනේ 15000න්. එතකොට යනවා අපිට 0.133ක් කියලා. එතකොට අපි මේකෙන් අදහස් කරන්නේ මුළු පෝර්ට්ෆෝලියෝ එකේම අපි 15000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ මුළු පෝර්ට්ෆෝලියෝ එකෙන් A කියන assets එක මත අපි 2000 ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. එහෙනම් A කියන assets එකට අදාළ weight එක මුළු පෝර්ට්ෆෝලියෝ එකෙන් 0.133. ඒ විදිහටම අනිත් ඒවා වල බර දැවීමත් කැල්කියුලේට් කරන්න පුළුවන්, weight එක කැල්කියුලේට් කරන්න පුළුවන්. මුළු ඉන්වෙස්ට්මන්ට් එක 15000යි. ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් B කියන assets එක මත අපි 3000ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තියෙනවා. ඒ නිසා B assets එකේ weight එක අපිට ගන්න පුළුවන් 0.2ක් කියලා. 0.2ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ C කියන assets එකට ආපුවාම C කියන assets එක මුළු පෝර්ට්ෆෝලියෝ එකෙන් ඒ කියන්නේ මුළු ඉන්වෙස්ට්මන්ට් එක පෝර්ට්ෆෝලියෝ එකේ 15000 ඒකෙන් 4000 තමයි අපි C කියන assets එකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඒ නිසා C කියන assets එකේ weight එක විදියට මෙතනදි ගන්න පුළුවන් 0.267ක් කියලා. ඒ වගේම තමයි D කියන assets එකට ආපුවාම මුළු ඉන්වෙස්ට්මන්ට් එක අපේ 15000යි. ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් D කියන assets එක මත අපි 6000ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒ නිසා D කියන assets එකේ weight එක අපිට 0.4ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ එක එක assets එකට අදාළව weight එක තමයි කැල්කියුලේට් කරේ. එක එක assets එකට අදාළව weight එක තමයි කැල්කියුලේට් කරේ මේ weight එක පාවිච්චි කරලා අපි කරන්න ඕනේ පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක කැල්කියුලේට් කරන එක. මතක තියාගන්න පෝර්ට්ෆෝලියෝ එක රිටර්න් එක කැල්කියුලේට් කරද්දී
expected return එක calculate කරද්දී portfolio එක හරි portfolio එක expected return එක calculate කරනකොට අපි පාවිච්චි කරන්න ඕනේ අපේ weight එක. ඒ කියන්නේ එක asset එකට කරලා තියෙන weight එක අපි වැඩි කරන්න ඕනේ expected return එකෙන්. expected return එකෙන් අපි multiply කරන්න ඕනේ. හරි. expected return එකෙන් multiply කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ expected return එක දීලා තියෙනවා වෙන වෙනම මේ මම මේක මෙතනින් ලියන්නම් expected return expected return A කියන assets එකට අදාළ expected return එක 19.69ක් කියලා දීලා තියෙනවා ඊට පස්සේ B කියන assets එකට අදාළව expected return එක 5.25ක් කියලා දීලා තියෙනවා C කියන assets එකට අදාළව 16.5ක් කියලා දීලා තියෙනවා expected return එක. එහෙනම් D කියන assets එකටත් දීලා තියෙනවා 18.24ක් කියලා. 18.24ක් කියලා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට expected return ටික දීලා තියෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ අපි portfolio එක expected return එක calculate කරනකොට කරන්න ඕනේ weight එකෙන් ඒ portfolio එක මත ඒ assets එක කරලා තියෙන weight එක වැඩි කරන්න ඕනේ ඒ assets එකට අදාළ expected return එකේ. හරි. එතකොට ඒ assets එකෙන් assets එකට වෙන වෙනම calculate කරන් යන්න ඕනේ. හරි. එහෙනම් A කියන assets එකේ weighted average එක අපි ගත්තේ කියන්නේ බර තැබීම අපි ගත්තේ 0.133ක් කියලා. 1.33ක් කියලා. A කියන assets එකට අදාළව expected return එක තියෙනවා expected return එක තියෙනවා 19.69ක් කියලා. 19.69ක් කියලා තියෙනවා. එහෙනම් A කියන security එකට අදාළව හරි. දැන් ඊට පස්සේ B කියන security එකට මේත් එක්කම එකතු කරන්න ඕනේ. මොකද portfolio එක සමන්විත වෙන්නේ assets ගණනාවක එකතුවෙන්. දැන් මෙතන නම් portfolio එක තියෙන assets 4ක එකතුවකින්. එතකොට portfolio එක expected return එක calculate කරනකොට assets 4ටම අදාළ ඒවා ටික එකතු කරන් යන්න ඕනේ. assets security මේ weight එක ආපුවාම B security B එකට ආපුවාම security B එකේ weight එක තියෙනවා 0.2ක් කියලා 0.2ක් කියලා තියෙනවා. ඒක වැඩි කරන්න ඕනේ security B එකට අදාළ expected return එකෙන්. security B වලට අදාළ expected return එක තමයි 5.25. 5.25න් වැඩි කරන්න ඕනේ. ඒ විදිහටම දැන් අපි A වල හෙව්වා B වල හෙව්වා ඒ විදිහටම C වලත් හොයන්න ඕනේ. C වල weight එක අපි හොයාගත්තා C වල weight එක හොයාගත්තා 0.267ක් කියලා. ඒකට 0.267 වැඩි කරන්න ඕනේ C කියන security එකට අදාළ expected return එකෙන්. C කියන security එකට අදාළ expected return එක 16.65යි. එහෙනම් මෙතන 16.65න් වැඩි කරන්න ඕනේ. එහෙනම් security 3ක් ඉවරයි. තව security එකක් තියෙනවා portfolio එකේ. portfolio එකේ ඒක තමයි 0.7 ඒ කියන්නේ security එක D ඒ security D එකට අදාළ weight එක 0.4යි portfolio එක තුල ඒ 0.4 ඒ D කියන security එකට අදාළ expected return එකෙන් වැඩි කරන්න ඕනේ. D කියන security එකට අදාළ expected return එක 18.4යි. 18.24යිද 18.24යි. හරි. එහෙනම් ඔය ටික සුළු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් උත්තර ටික. ඒතොර මේ එකින් එක සුළු කරාට පස්සේ අන්තිම උත්තරේ එනවා 15.41. එහෙනම් මුළු පෝර්ට්ෆෝලියෝ එකේම expected return එක තමයි මේ තියෙන්නේ. මුළු පෝර්ට්ෆෝලියෝ එකේම expected return එක තමයි මේ තියෙන්නේ. හරි. සමහර ගණන් වල තියෙනවා අපිට weight එක calculate කරලා දීලා තියෙනවා. weight එක calculate කරලා දීලා තියෙනවා. weight එක calculate කරලා දීලා expected return එක දීලා තියෙනවා. එක එක assets එකට අදාළව. හැබැයි සමහර ගණන් තියෙනවා weight එක දීලා expected return එක දීලා නැහැ. අපි expected return එක හොයලා තමයි ගාන හදන්න ඕනේ. හරි. එහෙම වුණාම ටිකක් පියවර ටිකක් ඒ කියන්නේ ගාන ඒ විදිහම expected return එක හොයලා එක එක assets එකට අදාළව ඊට පස්සේ ඒක weight එකෙන්
වැඩි කරන් යන්න තියෙන්නේ. දැන් මෙතන අපි expected return එක හෙව්වා මේ පෝර්ට්ෆෝලියෝ එකට අදාළ standard deviation එකක් calculate කරමු. standard deviation එක calculate කරද්දී අපි කරන්නේ අපි මේ expected standard deviation එක ඊළඟ කතාවරු මේකට අදාළව calculate කරලා අපිට probabilities දීලා නැහැ මෙතන. හරි probabilities නැතුව අපිට expect standard deviation එකට යන්න බැමාරු. probabilities ඕනේ. අපි probabilities තියෙන ගානකින් මේක portfolio එකේ standard deviation එක කතා කරමු. probabilities තියෙන ගානක් තියෙනවා. ඒක තියෙන්නේ slide number 24 තුල. 24 තමයි ඒක තියෙන්නේ. slide number 24 මම ඒ ගානත් හදන්නම්. හරි ඒ ගානත් හදමු. මම ඒ ගානත් තියන්නම් ස්ලයිඩ් එකක් නැත්තම් කාගාව හරි. economy status තුනක් අපිට දීලා තියෙනවා. state එක දීලා තියෙනවා මෙතන. economy එක boom එකක ඉන්න වෙලාවක normal වෙන තැනක සහ recession එකක. ඔන්න ඔය කියන අවස්ථා තුන යටතේ අපිට probabilities දීලා තියෙනවා. probabilities දීලා තියෙනවා. මෙතන boom එකේ 0.25යි normal එකක 0.6යි recession එක 0.15යි කියලා. අපිට securities දෙකක් දීලා තියෙනවා. එක security එකක් තමයි X අනිත් security එක තමයි Y. X කියන security එකේ possible return එක දීලා තියෙනවා. R මේ expected return එක නෙවෙයි possible return එක. හරි. possible return එක දීලා තියෙනවා X කියලා. Y කියන security එකේ possible return එක දීලා තියෙනවා. possible return එක දීලා තියෙනවා. ඔන්න X සහ Y වල possible returns දීලා තියෙනවා. එහෙම X කියන එකේ possible return එක boom එකකදී 15යි normal එකකදී 10යි සහ recession එකේදී 5ක් කියලා. ඒ විදිහට Y වලත් දීලා තියෙනවා. Y වල boom එකකදී මෙතන Y නෙමෙයි දීලා තියෙන්නේ Z කියලා. හරි. Z කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. මේ slide number 24. එතන Z කියලා දීලා තියෙන security එක. Z කියන security එකේ boom එකකදී possibility එක return වල possibility return එක 10යි. normal එක 9යි. ඒ වගේම තමයි recession එකේ 10ක් කියලා දීලා තියෙනවා. මේ ගානේ කියනවා portfolio within an investment of 16,000 in assets X and X කියන assets එකේ invest කරලා තියනවලු රුපියල් 6,000ක් invest කරලා තියෙනවා. ඊට පස්සේ Z කියන assets එකේ invest කරලා තියනවලු Z කියන assets එකේ invest කරලා තියනවලු රුපියල් 4,000ක් invest කරලා තියෙනවා. එහෙනම් මේක පෝර්ට්ෆෝලියෝ එකක් නම් මේ පෝර්ට්ෆෝලියෝ එක ඇතුලේ X සහ Z කියන assets වර්ග දෙකම තියෙනවා. එහෙනම් පෝර්ට්ෆෝලියෝ ඉන්වෙස්ට්මන්ට් එක අපිට සලකන්න පුළුවන් රුපියල් 10,000යි කියලා. පෝර්ට්ෆෝලියෝ ඉන්වෙස්ට්මන්ට් එකම රුපියල් 10,000ක් කියලා සලකන්න පුළුවන්. එහෙනම් දැන් අපි පෝර්ට්ෆෝලියෝ එකකට අදාළව තමයි දැන් expected return එක calculate කරන්න යන්නේ. එහෙනම් සමහර ගණන් වල නම් අපිට weight එක calculate කරලාම දීලා තියෙනවා. සමහර ගණන් වල weight එක calculate කරලා දීලා නැහැ. දැන් මේ වගේ ගානක නම් අපිට weight එකක් calculate කරලා දීලා නැහැ. ඒකට අදාළ දත්තයන් ටික තමයි දීලා තියෙන්නේ. එහෙනම් x කියන assets එකට අදාළව අපි weight එක calculate කරොත් එතකොට මුළු portfolio එකේ අගය අපිට තියෙනවා 10,000. මුළු portfolio එකේම investment එක 10,000යි. ඒ investment එකෙන් අපි x කියන assets එක මත invest කරලා තියෙන්නේ 6,000යි. එතකොට ඔබ සුළු කරාට පස්සේ x කියන assets එකට අදාළ weight එක එනවා. portfolio එක තුල x කියන assets එකට අදාළ weight එක 0.6යි. Z කියන assets එකේ weight එකත් calculate කරමුම මුළු investment එක portfolio එකේ 10,000යි. ඒ investment එකෙන් Z කියන assets එක මත 4,000ක් invest කරලා තියෙනවා. එතකොට Z කියන assets එක මුළු portfolio එකේ
බිඳුව දශම හතරක් විදියට තමයි නිරූපණය වෙන්නේ. බිඳුව දශම හතරක් විදියට තමයි නිරූපණය වෙන්නේ. හරි. දැන් weight එක අපි කැල්කියුලේට් කරා. දැන් පෝර්ට්ෆෝලියෝ එක expected return එක අපි කැල්කියුලේට් කරන්නේ portfolio expected return. පෝර්ට්ෆෝලියෝ එක expected return එක අපි කැල්කියුලේට් කරන්නේ අපේ weight එක වැඩි කරන්න ඕනේ අපේ expected return එකෙන්. දැන් අපිට expected return එක දීලා නැහැ. එක assets එකට අදාළව expected return එක දීලා නැහැ. අපි expected return එක පාවිච්චි හෙව්වේ ඉස්සෙල්ලා අපේ possible return එකෙන් අපි probability එකෙන් වැඩි කරා අපේ possible return එක. මේ තියෙන possible return එක. හරි. එහෙනම් දැන් අපි මෙතන කරන්න ඕනේ දැන් expected return එක හොයාගෙන එක assets එකට අදාළව ඊට පස්සේ අපේ පෝර්ට්ෆෝලියෝ එකට අදාළ expected return එක හොයාගන්න එක. හරි. දැන් weight එක අපි හොයාගෙන ඉවරයි. දැන් weight එකේ කතාව හරි. හැබැයි අපි expected return එක දන්නේ නැහැ එක assets එකට අදාළව. දැන් එක assets එකට අදාළව අපි expected return එක calculate කරමු. expected return මම ඉස්සෙල්ලාම calculate කරන්නම් x කියන assets එකට අදාළ expected return එක. expected return එක ගනිද්දී අපි possible probability එක වැඩි කරන්න ඕනේ possible return එකේ. එහෙනම් x කියන assets එක මම මේ තියෙන x කියන assets එක ඒකට අදාළ probabilities ටික තමයි මේ තියෙන්නේ. ඒකට අදාළ probabilities ටික තමයි තියෙන්නේ. එහෙනම් probability එක එකිනෙක එක boom එකක ඉන්න වෙලාවක මෙතන boom එකක් තියෙන මෙතන boom එකක් තියෙන වෙලාවක probability එක තියෙන 0.25යි x කියන assets එක boom එක 0.25 කියන probability එකේදී possible return එක 15ක් කියලා දීලා තියෙනවා. ඊවස් plus x කියන assets එකට අදාළව තමයි මේ boom එකක normal එකක recession එකේදී අපි calculate කරන්න යන්නේ. ඊට පස්සේ normal එකකදී normal situation එකකදී probability එක 0.6යි 0.6යි එතනදී 0.6 දී x වල possible return එක 10%යි 10%. plus ඊට පස්සේ precision එකේදී probability එක 0.15යි 0.15යි possible return එක 100%යි. එකෙන් වැඩි වෙනවා. එහෙනම් ඔය ටික calculate කරපුවාම x කියන security එකට අදාළ expected return එක අපිට ගන්න පුළුවන්. ඒතර ඔය ටික calculate කරපුවාම අපිට උත්තරේ එනවා 10.5 කියලා. එහෙනම් x කියන security එකට අදාළ expected return එක 10.5 කියලා පෙන්නනවා. ඒ වගේම තමයි අපි ඊළඟ security එකක් calculate කරන්න ඕනේ expected return එක z කියන assets එකට අදාළව ඒකෙදි අපිට probabilities ටික මේ ටික පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි possible return ටික ඒකෙදි වෙනස් වෙනවා. එතකොට boom එකකදී අපිට probability එක 0.25 කියලා දීලා තියෙනවා. ඒක වැඩි කරන්න ඕනේ අපි z වලට අදාළ possible return එක. z වලට අදාළ possible return එක 10%යි plus ඊට පස්සේ normal එකේදී probability එක 0.6යි 0.6 වෙනකොට z වල possible return එක 9%යි 9ෙන් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ එකතු කරන්න ඕනේ recession එකේදී probability එක 0.15යි ඒක වැඩි කරන්න ඕනේ අපි මේ recession එකට අදාළ ඒ කියන්නේ z වලට අදාළ possible return එකේ 10%යි 10%න් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක calculate කරපුවාම z වලට අදාළ expected return එක එනවා අපිට 9.4ක් කියලා. 9.4ක් කියලා එනවා. දැන් මේ අපි portfolio එකේ නෙමෙයි calculate කරේ. එක assets එකට අදාළ තමයි මේ expected return එක calculate කරේ. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා අපි portfolio එක
expected return එක හොයනවා නම් portfolio එකේ expected return එක හොයනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ සූත්‍රය. expected return එක each asset එක asset එකේ දෙකම කරන්න පුළුවන් ඒම මේ ප්‍රශ්නය අහලා තියෙන එකේ දෙකේම එකම උත්තරේ තමයි එන්නේ. මෙතන අපි weight එක හෙව්වා 0.6යි. හරි. එතකොට x කියන asset එකට අදාළ weight එක 0.6යි. එතකොට අපි portfolio එකේ තමයි දැන් හොයන්න යන්නේ portfolio expected return එක. portfolio expected return. portfolio එකේ expected return එක හොයන්න යනකොට අපි කරන්න ඕනේ මේ weight එක කියන්නේ x assist එකට අදාළ x කියන assist එකට අදාළ weight එක 0.6යි. ඒක වැඩි කරන්න ඕනේ අපි මේ expected x එකට අදාළ expected return එක 10.5යි. ඊට පස්සේ එකතු කරන්න ඕනේ. එතකොට portfolio එකක assets දැන් මෙතන portfolio එකේ assets දෙකක් තියෙනවා. එතකොට අපි assets A වලට අදාළ assets X වලට අදාළ මේ කොටස හොයාගත්තේ. දැන් assets B වලට අදාළ Z වලට අදාළ කොටස හොයන්න ඕන. Z වලට අදාළ portfolio weight එක 0.4යි. 0.4 වැඩි කරන්න ඕනේ මේකේ expected return එකේ 9.4යි. ඔක calculate කරපුවාම අපිට එනවා අවසාන උත්තරේ 10.06ක් කියලා. එහෙනම් මේ portfolio එකේම expected return එක 10.06යි. 10.06ක් විදිහට තමයි මුළු portfolio එකටම අදාළව එන්නේ. හරි. ওই විදිහට තමයි portfolio එකේ expected return එක අපි calculate කරන්නේ. හරි. ඊළඟට අපිට concept එකක් තමයි හම්බ වෙන්නේ ඊළඟට core diversification කියලා. ඊට පස්සේ capital assets pricing model එකට අපි ඊළඟට කතා කරමු මේක. මේකේ තව standard deviation එක හොයන්න පුළුවන්. හරි කමන්නේ. අපි ඒකත් ඒක පස්සේ ඒක අන්තිමට කතා කරමු. හරි. ඒ පොඩි ගණනය කිරීමේ දීර්ඝයි ටිකක්. ඒ නිසා ඒක අන්තිමට කතා කරමු. ඊට ඉස්සෙල්ලා අපි අර diversification කියන එක කතා කරලා ඉමු. මම මේක මොකක්ද? හරි. diversification කියලා කියන්නේ මේකේ තේරුම තමයි මේක සරල අර්ථයක් ගත්තොත් දැන් අපි ගා බිත්තර කියන උදාහරණය ගන්න. මේකේ තිබ්බේ don't put all eggs in one basket. ඒ කියන්නේ ඔක්කොම බිත්තර එක basket එකකට දාන්න එපා කියන වගේ අදහසක් එන්නේ. ඒ කියන්නේ diversification කියන වෙනම concept එකක්. දැන් මේකේ අර general idea එක තමයි common sense එක තමයි මේ diversification එකේ තියෙන ඔක්කොම බිත්තර එකම basket එකකට දාන්න එපා කියන don't put all eggs in one basket. එහෙම දැන් ඔක්කොම බිත්තර එකම basket එකට දැම්මොත් මොකක් හරි වෙලා basket එක වැටුනොත් මුළු ඔක්කොම බිත්තර බිඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒකෙන් වෙන්නේ අපිට පාඩුවක් විඳින්න වෙන එක. අන්න අපි මේක financial පැත්තට එනකොට diversification එකේදී financial පැත්තට එනකොට diversification එකෙන් කියන්නේ අපිට කියන්නේ අපේ මුළු investment එකම එක assets එකකට මුළු invest කරන්න එපා. assets කිහිපයකම invest කරන්න. හිතන්න මම invest කරනවා මං ගාව තියෙනවා investment එකට රුපියල් ලක්ෂයක්. investment එකට රුපියල් ලක්ෂයක් තියෙනවා. මං investment එක කරන්නේ industry පහක invest කරනවා. එකක් මං country පහක invest කරනවා කියලා හිතන්නකෝ.
UK වල ස්ටොක් වල මං ඉන්වෙස්ට් කරනවා. ඕස්ට්‍රේලියා වල මං ඕස්ට්‍රේලියා වල කම්පැනි එකක ස්ටොක් වල ඉන්වෙස්ට් කරනවා. ඒ වගේම තමයි US වල මං කම්පැනි එකක ස්ටොක් වල ඉන්වෙස්ට් කරනවා. ඒ වගේම තමයි මං සිම්බාබ්වේ වල ස්ටොක් වල ඉන්වෙස්ට් කරනවා. එතකොට මම මේ රුපියල් ලක්ෂය ඩයිවර්සිෆයිඩ් කරනවා එක එක කන්ට්‍රි වයිස්. කන්ට්‍රියකින් කන්ට්‍රි එකට වෙන වෙනම මං ඉන්වෙස්ට් කරනවා. මේ එක කන්ට්‍රි එක හරි ඉකොනොමි එක වීක් වුණොත් ඉකොනොමි එක කියන්නේ ආර්ථිකය දුර්වල තත්ත්වයට පත් වෙලා අපේ ප්‍රතිලාභයන් හීන වුණොත් ඒ හීනවන ප්‍රතිලාභය ඉතුරු ශක්තිමත් ආර්ථිකයකින් ආවරණය කරනවා. හරි ඉතුරු ශක්තිමත් ආර්ථිකයකින් ආවරණය කරනවා. ඒ කියන්නේ එක කන්ට්‍රි එකක් හරි මොකක් හරි වෙලා ඉකොනොමි එක ඩවුන් වුණොත් එතකොට අපේ රිටර්න් එක අඩු වෙනවා. ඉකොනොමි එක ඩවුන් වෙනවා කියන්නේ අපිට ලැබෙන්න තියෙන රිටර්න් එක අඩු වෙනවා. හැබැයි මේ වීක් ඉකොනොමි එකකින් අපිට ලැබෙන අඩු වෙන රිටර්න් එක ස්ට්‍රෙන්ත් ඉකොනොමි එකකින් කවර් කරනවා. හරි දැන් අපි UK හිතන්නකෝ සිම්බාබ්වේ වල අපේ රුපියල් ලක්ෂම ඉන්වෙස්ට් කරනවා. රුපියල් ලක්ෂම අපි සිම්බාබ්වේ වල ඉන්වෙස්ට් කරනවා. එතකොට සිම්බාබ්වේ ඉකොනොමි එක ඩවුන් වුණොත් එක රෙසිෂන් එකක් ඇවිල්ලා එකපාරට ඩවුන් වුණොත් අපේ ප්‍රතිලාභයන් ලැබෙන්න තියෙන ප්‍රතිලාභයන් හීන වෙන්න පුළුවන්. ඒත් අපි ඔය ඉන්වෙස්ට් එක රුපියල් ලක්ෂ ඉන්වෙස්ට්මන්ට් එක කන්ට්‍රි පහක කරොත් වෙන වෙනම අපිට අර සිම්බාබ්වේ ඉකොනොමි එක ඩවුන් වුණා කියලා අනිත් ඉකොනොමි වලින් ඒ කියන්නේ සිම්බාබ්වේ ඩවුන් වුණා කියලා අනිත් ඉකොනොමි ස්ට්‍රෙන්ත් නම් ඒ කියන්නේ අනිත් ඉකොනොමි ශක්තිමත් නම් අපිට මේ සිම්බාබ්වේ වලින් ලැබෙන්න තියෙන පාඩුව මේ කොටස් වලින් ආවරණය කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි මේ ඩයිවර්සිෆිකේෂන් කියන එකෙන් අදහස් කරන්නේ. අර කොමන් සෙන්ස් එක තමයි don't put all eggs in one basket. අර අපි ඔක්කොම බිත්තර එකකට දැම්මොත් මොකක්ම හරි වෙලා බිත්තර ටික බිඳුනොත් ඔක්කොම බිත්තර ටික විනාශ වෙනවා. හරි. ඒත් අපි අර ඩයිවර්සිෆයිඩ් කරොත් ඒවා වෙන වෙනම ඇසුරුවොත් එකක් බිඳුනට මදි පාඩුවක් වෙන්නේ නැහැ. අනිත් දේවල් පරිභෝජනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් තමයි මේ ඩයිවර්සිෆිකේෂන් කියන එකෙන් අදහස් කරන්නේ. ඕක තමයි ඩයිවර්සිෆිකේෂන් කියන එකේ කන්සෙප්ට් එකෙන්